live at 12. ආයුබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය live at 12 සමගින්. අද live at 12 සමගින් ඔබ හමු වන මම නිමේෂ් විජේසූරිය. මම වින්ද්‍යා මාරඹගේ. අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. කොළඹ වරායනගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත් පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ආරම්භේ. සිලිම් මන්ත්‍රීවරුන්ට පක්ෂ භේදයෙන් තොරව මෙම පන්තිට සහාය ලබා දෙන ලෙස මයිතාවුනාගමින් ආරාධනා කරනවා. මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ඊයේ වාර්තා වෙයි. සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10 ඉක්මවයි. පාස්කු ඉරිදා ප්‍රහාරයේ නඩු ප්‍රමාදයට හේතුව. ගරු කතානායකතුමනි ඉක්මනින් නඩු පැවරුවා නම් මේගොල්ලොන් වෙනුවෙන් පෙනී සිටින ඉතාම දක්ෂ නීතිඥවරු ඒතකොට නීතියේ හිඩස් වලින් ඔවුන්ට ගැලවිලා යන්න පුළුවන්. රැඳවුම් නියෝග මත රහස් පොලිස් භාරයේ සිටි අසත් සාලි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට. කොළඹ වරායනගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණා. අද සහ හෙට යන දෙදින පුරා පැවැත්වෙන මෙම විවාදය පිළිබඳව ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබෙන්නේ හෙට පස්වරු කාලයේදී. මේ පනත් කෙටුම්පතේ වගන්ති 25ක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුව කළ අතර ආණ්ඩු පක්ෂයෙන් තීරණය කර තිබෙන්නේ එම වගන්ති සංශෝධනය කර සම්මත කිරීමටයි. ඒ අනුවයි පනත් කෙටුම්පත විවාදය සඳහා අද අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කළේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ සංශෝධන 25කට ආසන්න ප්‍රමාණයක් ඔබතුමාට දැනුවත් කරලා තියෙනවා. ඉතින් මම අහන්න කැමති ඒ ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න තීන්දුව අනුව සංශෝධන ගේනවද? අගමැතිතුම උත්තර දෙයි ඔක්කොම. හරි අපිට වැදගත් මේ සංශෝධනයන් අපි තුල දැන් අපි ගාව තිබෙනවා නම් අපි ඒ ටික ඔබතුමන්ලාට අද දහවල් වෙනකොට ලබා දෙන්නම්. අපරාජය නිරන්තරයෙන් ජනතාවට සමන් දෙන රජය ජනතාව අදහස් අපාගය කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට ගරු කරන මේ පනත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දී ඇති සියලුම උපදේශ සහ නියෝග දීගත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සමගම ජනතා අදහස් සහ අප සහෝදර පක්ෂ අදහස් වලටත් අහුම්කම් දෙමින් මේ පනත තවත් සංශෝධනයකට කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. කොමිෂන් සභාවේ සංයුක්ත බහුතරයක් ශ්‍රී ලාංකිකයන් විය යුතුයි යන යෝජනාව පනතකින් තුලින්ම තාවුරු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ අතරම කොමිෂන් සභාවේ සභාපතිද ශ්‍රී ලාංකිකයෝ විය යුතු යන මතය පනත සමලින්ම සහවරු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ අතරම මේ වරායනගරී බිහිවන රැකියා අවස්ථා වලින් 75%ක්වත් ශ්‍රී ලාංකිකයින්ට වෙන්විය යුතුයයි යන රෙගුලාසියද අපි ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අද අපරාජය මේ නව නගරය ඉදිකිරීමට ගන්නා ප්‍රයත්නයට සහයෝගයක් ලබා දෙමින් අලුත් උත්තේජනයක් රටට ලබා දීමට අද විපක්ෂයේ සිටවත් ඔබතුමාලා සහයෝගය ලබා දෙනු ඇතයි අප විශ්වාස කරනවා. ඔබ සියලු දෙනා මෙසේ කළහොත් එම පණිවිඩය ජාත්‍යන්තරයේ අප ලබා දෙන විශිෂ්ට පණිවිඩයක් බව මම මතක් කරන්නේ. එවැනි පණිවිඩයක් තුලින් අපේ රටට ගලා එන ආයෝජන ප්‍රමාණය ඉක්මනින් වැඩි වෙන බව නිසකවම අපිට කියන්න පුළුවන්. එවිට මේ ජයග්‍රහණය අපි සියලු දෙනාටම පක්ෂ ભેදයකින් තොරව භුක්ති විඳීමට හැකි වනු ඇත. එසේ නම් කරු කතානායකතුමනි අපේ රටට ආදරය කරන රටේ ඉදිරි ගමනට ආශිර්වාද කර සිලිම් මන්ත්‍රීවරුන්ට පක්ෂ ભેදයෙන් තොරව මෙම පන්තිට සහාය ලබා දෙන ලෙස මයිතාවුනාගමින් ආරාධනා කරනවා. මේ පනත තුලින් එක් කවුලුවකින් ශිල්ම සේවාවන් ආයෝජකයාට ලබා ගැනීමට හැකිවන නිසා අපි බලාපොරොත්තු වන්නේ ලෝකයේ මේ ඉහළ පෙළේ ආයෝජකයන් අප රටට පිවිසෙන්නට යොමු කිරීමයි. මේ අතර කොළඹ වරායනගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලන අදහස් පාර්ලිමේන්තුවෙන් පිටතදී පළ වුණා. අප විසින් සහ අනිකුත් සංවිධාන විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේ නැත්නම් මේ පාර්ලිමේන්තුවේ සම්මත වීමට නියමිතව තිබුණේ ව්‍යවස්ථාවට පටහැනි අපේ රටේ මූලික නීතියට පටහැනි පනත. ආණ්ඩු උත්සාහ කරේ කුමක්? ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යාම සඳහා එක දිනයයි පමණක් ඉතුරු කරලා තිබුණේ. හැබැයි අප විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යාම හේතු කොටගෙන අද මේ පනතේ වගන්ති 25ක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණ විසින් නියෝගයක් ලබා දී තිබෙනවා. ආණ්ඩුවට යෝජනා කළේ මේ අවස්ථාවේ මේ වගේ අනතුරුදායක දෙයකට අත යන්නේ නැතුව මුලින්ම රටේ ජනතාවගේ ජීවිත බේරගන්න මේ කොරෝනා වසංගතයෙන් රට බේරගන්න මේ ඔක්කොම ASCII අපි ලෝකයේ මහ බලවතුන් අපේ අල්ලපු ඉන්දියාව ඇතුළු රටවල් අපෙන් ඈත් කරගෙන මේ රටේ ජනතාව මොනතරම් අවාසනාවන්ත තත්වයකටද මේ ගෙනියන්නේ. ඕනෑම අභියෝගයක් කරා ගමන් කිරීමේදී නව ප්‍රවේශයන් ඇති කිරීමේදී නව ආර්ථික දොරටු විවෘත කිරීමේදී විවිධ අලුත් අභියෝග හා බලාපොරොත්තු කරා රට ගමන් කරවීමට
අවශ්‍ය අධිෂ්ඨානය ඇතිව මේ පනත අපි සම්මත කිරීමට කටයුතු කරන්නට මහජන වරමේ විශ්වාසය ඉදිරියට ගෙන යනවා. විරුද්ධ පක්ෂය බොහෝ විවේචනය කරනවා. අපි මුළු ලොවම කිසි දවසක මුහුණ දුන්නු කෝවිඩ් වසංගතය හරහා රට ඉදිරියටම ගෙනෙන්නට පුළුවන්කම වගේම මහජන ජීවිත රකිමින් ගමන් කරන්න පුළුවන් වැඩපිළිවෙල හා විශ්වාසය ඇතිව කටයුතු කරමින් සිටින බව අපි ප්‍රකාශ කරන්න කැමතියි. දිනක් තුල වාර්තා වූ වැඩිම COVID-19 ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ මෙරටින් වාර්තා වුණා. එමෙන්ම මෙරට සමස්ත COVID-19 මරණ සංඛ්‍යාවත් ඊයේ දිනේදී 16 සීමාව ඉක්මවා ගියා. මේ අතර COVID-19 ආසාදිතයින් 2518 දෙනෙකුද ඊයේ දිනේදී පමණක් මෙරටින් හඳුනාගත්තා. COVID-19 වෛරසය ආසාදනය වී සිටි 34 දිනකු මිය ගිය බව රජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළා. එම මරණ සංඛ්‍යාව දිනකදී මෙතෙක් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි. එම මරණ අතර මරණ 12ක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් මරණ 5ක් වාර්තා වී තිබූ අතර සෙසු මරණ කළුතර, නුවරඑළිය, මහනුවර, පුත්තලම, අනුරාධපුර, මාතර, ගාල්ල, රත්නපුර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලින් වාර්තා වුණා. එලෙස මිය ගිය අය අතර අවුරුදු 20ක් වයසක තරුණයෙකුද වනවා. එම මරණ 34ත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1015ක් දක්වා ඉහළ ගියා. මේ මොහොත වන විට සාමාන්‍යයෙන් දිනකට 20ක් 25ක්වත් මරණ මේ දිනවල වාර්තා වෙනවා. ඒ අය අතර අඩු අය තා සුළු ප්‍රතිශතයක් හෝ සිටිනවා. ඒකෙන්ම අපිට පැහැදිලි වෙනවා අඩු වයසේ අයට මේ රෝගයේ සංකූලතා ඇතිවීම සහ ඒ හරහා මිය යෑමේ තියෙන හැකියාව ඒ නිසාම තමයි අපි මේ මොහොතේ වයස් ભેදයකින් තොරව මේ රෝගයෙන් ආරක්ෂා වීමයි වැදගත් වෙන්නේ. මේ අතර COVID-19 ආසාදිතයින් 2518 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනාගත්තා. ඔවුන්ගෙන් වැඩිම ආසාදිතයින් පිරිසක් කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් අතර එම සංඛ්‍යාව 391ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 350 දෙනෙක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 333 දෙනෙක්, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 179 දෙනෙකු හඳුනාගෙන තිබූ අතර කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 170ක්, යාපනයේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 144 දෙනෙක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 113 දෙනෙක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 108 දෙනෙක්ද හඳුනාගෙන තිබුණා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,47,720ක් දක්වා ඉහළ ගියා. ඔවුන්ගෙන් ආසාදිතයින් 1,21,145 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර ආසාදිතයින් 25,560 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. මේ මොහොතේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් අපි හොයාගන්නේ ආශ්‍රිතයව හඹා යමින්. ඒ අතරතුර සුළු ප්‍රතිශතයක් තියෙනවා සමාජයේ තනින් තනින් හමු වෙන අය ඒ අයගේ කොහෙන්ද ඒ රෝගය බෝවුනේ කියන එක ගැන හොයාගැනීමේ ගැටලුවක් තියෙන බව අපි පිළිගන්නවා. ඉතින් එවැනි තත්ත්වයක් තුළ අපිට සමාජගත වීමයි කියන වචනය පාවිච්චි කිරීමට තරමට සාධක නැහැ. යම් ප්‍රතිශතයක් පමණයි ඒ විදිහට සමාජයෙන් කියන්නේ ආශ්‍රිතයෙක් හෝ මූලාශ්‍රයක් හොයාගන්න බැරුව ඉන්නේ. මේ අතර දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයකින් ආසාදිතයින් වාර්තා වී තිබුණා. මාතර කොටපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් ආසාදිතයින් 15 දෙනෙකු හඳුනාගත්තා. එම 15 දෙනා අතරට දෙනියායේ විහාරස්ථානයක සාමණේර හිමිවරුන් 5 නමක්ද වනවා. මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයෙන්ද තවත් ආසාදිතයින් 8 දෙනෙක් හඳුනාගත්තා. තුල්හිරිය ප්‍රදේශයේ පවත්වාගෙන යන ඇඟලුම් කර්මාන්ත ශාලාවක් తాවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා. එම කර්මාන්ත ශාලාවේ සේවකයින් 2000ක් පමණ සේවය කරන අතර මේ වන විට ආසාදිතයින් 400ක් පමණ එම කර්මාන්ත ශාලාවෙන් හඳුනාගෙන තිබෙනවා. වෛද්‍යවරයෙකුට COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් හැටන් ඩයගම ප්‍රාදේශීය රෝහලද తాවකාලිකව වසා දැමුණා. එමෙන්ම භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් තවත් ආසාදිතයින් 27 දෙනෙක්ද හඳුනාගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කළා. මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සූදු ක්‍රීඩාවේ නිරත වූ කාන්තාවන් 6ක් සහ පුද්ගලයෙකු පානදුර දකුණු පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. දැන් මේ ප්‍රදේශයේ කොච්චර කොරෝනා කාරෝ අද ඉන්නවද කොරෝනා හදිච්ච පොසිටිව් අද මේවට 65යි. ඊයේ ඊට එහා. ඒකට මෙච්චර දියදී තමුල එක්කව වෙලා මේ වගේ එකට එක්කව වෙලා මේම සූදුසෙල් ලක්කරිල්ලේ මොකද්ද වෙන්නේ? සම්පූර්ණ මේ ප්‍රදේශෙට මේක ව්‍යාප්ත වෙනවා. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සංචරණයේ නිරත වන පුද්ගලයන් පිළිබඳව සොයා අදත් ප්‍රදේශ කිහිපයකදීම පොලිස් මෙහෙයුම් දියත් කළා. අල්ල බියර ගන්න නෙමෙයි කියන්නේ රටේ ආරක්ෂාව තමන්ගේ ආරක්ෂාව ගැන හිතන්න බියර බොන එක නෑ නේද? COVID-19 වෛරසය පාලනය සඳහා වූ මෙරට ක්‍රියාත්මක එන්නත්කරණය ඊයේ පසුරුව වන විට පුද්ගලයන් 13,90,000 ඉක්මවා තිබෙනවා. ඊයේ දිනේදී පමණක් පළමු සහ දෙවන මාත්‍රා 38,333ක් ලබා දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ. COVID-19 වෛරසය පාලනය සඳහා මෙරටට ගෙන්වන ලද ඇස්ට්‍රසෙනෙකා කොවිෂීල්ඩ්, සයිනෝෆාර්ම් සහ ස්පුට්නික් V යන එන්නත් මෙරට ජනතාව සඳහා ලබා දීම මේ වන විට සිදු කරනවා.
ඊයේ දිනේ වන විට මෙරට පුද්ගලයන් 13,97,999 දෙනෙකු සඳහා එම එන්නත් ලබා දී තිබෙනවා. ඒ අතර ඇස්ට්‍රාසෙනෙකා, සයිනෝෆාර්ම් සහ ස්පුට්නික් V දෙවන මාත්‍රාවද පුද්ගලයන් 3,121 දෙනෙකු සඳහා ඊයේ පසරුව වන විට ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා. ඊයේ දිනේදී පමණක් සයිනෝෆාර්ම් සහ ස්පුට්නික් V පළමු මාත්‍රාව පුද්ගලයන් 33,034 දෙනෙකුට ලබා දී ඇති අතර ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව පුද්ගලයන් 5,229 දෙනෙකු සඳහා ලබා දී තිබෙනවා. මීට අමතරව මෙරට සංවර්ධන කටයුතු සඳහා පැමිණ සිටින චීන ජාතිකයන් සඳහා සයිනෝෆාර්ම් පළමු මාත්‍රාව 2,865 දෙනෙකුට සහ එහි දෙවන මාත්‍රාව 2,435 දෙනෙකුට ලබා දී ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා. මේ අතර අද දිනේදීත් ප්‍රදේශ කිහිපයකම එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක අතර ජනතාවද ඉතා උනන්දුවකින් ඊට එක්වන ආකාරය දක්නට ලැබුණා. ජනතාවගේ උනන්දුව සමග පසුගිය දින කිහිපයේදීම නිරෝධායන නීතිද නොතකමින් ඇතැම් ස්ථානවල පුද්ගලයන් හැසිරෙන ආකාරය දක්නට ලැබුණා. සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ මෙවැනි සිදුවීම් හේතුවෙන් තවදුරටත් මෙම රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බවයි. ප්‍රතිශක්තිකරණය ගැන ලොකු බලාපොරොත්තුවක් අපි හැමෝගෙම තියෙනවා. හැබැයි අපිට විනයක් තිබුණ නැත්නම් ප්‍රතිශක්තිකරණය ගන්න අපි පෝලිං වල දඟලලා කලබල කරලා ඒ මීටරේ දුරස්ථභාවය තියාගත්තේ නැත්නම් අපි මේ රෝගය අපේ ගෙදර ඉන්න ඒ අහිංසක දරුවන්ටත් අහිංසක වැඩිහිටියන්ටත් මේක ගෙනියනවා. මෙතනදි කිව යුතුයි ප්‍රතිශක්තිකරණ එන්නත් දෙකම ලබා ගත්තත් රෝගයේ බෝවීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ අපි පොලිමේ මගෙන් ඉස්සරහ ඉන්න කෙනාට රෝගය තියෙන්න පුළුවන්. මම ප්‍රතිශක්තිකරණය ගත්තත් මට රෝගය බෝ වෙන්න පුළුවන්. වෙයි ප්‍රතිශක්තිකරණය ගන්න පොලිමේ ඉඳෙද්දි මට මේ රෝගය බෝ කර ගන්න අවශ්‍ය නැහැ. ඒ නිසා අපි කල්පනාකාරී විය යුතුයි. ප්‍රතිශක්තිකරණය ලබා ගන්න ගිහිල්ලා අපි කලබල කරලා මේ රෝගය බෝ නොකර ගත යුතුයි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අසම්පූර්ණ බවට නීතිපතිවරයා පසුගියදා සිදු කළ ප්‍රකාශයත් සමග තමන් අසරණ තත්ත්වයට පත් වූ බව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් පවසනවා. උන්වහන්සේ පැවසුවේ මේ සම්බන්ධයෙන් තමන් අගරාදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සමග සාකච්ඡා කළ බවයි. පාස්කු කොමිෂන් වාර්තාව ආවේ මාස කිහිපයකට ඉස්සෙල්ලා වුණාට මේ ප්‍රහාරය සිදු වෙලා අවුරුදු දෙකක් ගත වෙලා තියෙනවා. මේ ප්‍රහාරය පිළිබඳ විමර්ශන කටයුතු ඒ අවුරුදු දෙක පුරාවටම සිද්ධ වුණා කියලා තමයි අපි විශ්වාස කරේ. අපි බලාපොරොත්තු වෙන්නේ. නමුත් දැන් මේ කරන ප්‍රකාශයේදී අපි එක්තරා විදිහක අසරණ තත්වයකට පත් වුණා වගේ තියෙන ප්‍රශ්නයක් තියෙනවා. නීතිපතිතුමා වගේ මේක පිළිබඳ අධිකරණ මේ ක්‍රියාවලිය පිළිබඳ මූලික වගකීම දරන කෙනෙක් මේ විදිහේ ප්‍රකාශයක් කළාම අපිට ඇති වෙනවා ප්‍රශ්නයක්. දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ පිළිබඳව කවද විමර්ශනය කරන්නේ? කරුණාංශයේ කියපු දේ තමයි අපි මේ ගැන අවධානයෙන් සිටිනවා. ඒ වගේම අපි මේ පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා කියන එක. මේ අතර තමන් විශ්‍රාම යාමට පෙර පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන්ට නඩු පැවරිය නොහැකි බවට නීතිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිචාරය අද අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවට ලබා දුන්නා. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තා සම්බන්ධයෙන් පසුගියදා නීතිපතිතුමා ප්‍රකාශයක් නිකුත් කර තිබුණා. ඔහු ප්‍රකාශ නිකුත් කර තිබුණේ පොලිසිය විසින් ඔහු වෙත නිකුත් කර තිබූ උද්ෘත ගොනුවල අඩුපාඩු තිබෙන නිසා ඒවා නැවත පොලිස්පති වෙත හරවා යවන ලද බවත් ඒ නිසා නඩු පැවරීම කළ නොහැකි බවත්ය. එසේම නීතිපතිවරයා මාධ්‍ය සාකච්ඡාවකට පෙනී සිටිමින් කියා තිබුණේ රාජ්‍ය බුද්ධ සේවය පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු කරන ආකාරය වේලාව දිනේ යනාදිය ලබා දීම හරහා දැවන්ත කුමන්ත්‍රණයක් මෙම ප්‍රහාරය පිටුපස තිබෙන බවත්ය. එසේම ඔහු කියා ශ්‍රී ලංකා රජය විසින් මහමොල කරුයයි පවසන නෞෆර් මෞලවි මෙම කුමන්ත්‍රණයේ ප්‍රධාන චරිතයක් සහ කණ්ඩායම් නායකයා වුවත් මහමොල කරු ඔහු බව නිශ්චිතව කිව නොහැකි බවත්ය. ජනාධිපති කොමිසම් වාර්තාව නීතිපතිවරයාට මේ වසරේ පෙබරවාරි මාස ලබා දුන්නා. ඉන්පසු ගරු කතානායකතුමනි 2021 මාර්තු මාස 12 වෙනි දින සිට අප්‍රේල් 24 දක්වා පොලිස් විමර්ශන නිලධාරීන් 54 දෙනෙක් නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ කණ්ඩායමක් සමග ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරියකගේ ප්‍රධානත්වයෙන් මෙම සාක්ෂි සහ කරුණු ගැඹුරින් අධ්‍යයනය කළා. මේ සම්පූර්ණයෙන්ම අධීක්ෂණය කළේ වර්තමාන නීතිපතිතුමා. එසේ අධ්‍යයනය කරන අතරතුර යම් අඩුපාඩු මතුවෙනවා. ඒ අඩුපාඩු සියල්ල එසේ සම්පූර්ණ කළ පසු නීතිපතිතුමාට අදාළ චූදිතයන්ට එරෙහිව නඩු පැවරිය හැකියි. මේදී නෞෆර් මෞලවි ගැනත් යමක් කිව යුතුයි.
පොලිස් පරීක්ෂණ අනුවත් ඇමරිකානු විමර්ශන අනුවත් මෙම ප්‍රහාරයේ මහමලුකරු භූමිකාව නව්ෆර් මවුල් විසින් රංගපා ඇති බව පැහැදිලි වෙනවා. නව්ෆර් මෙම ප්‍රහාරයේ ප්‍රධාන චරිතය බව FBI එකනුත් සනාථකට තිබෙනවා. මේ ප්‍රහාරයට විදේශිකයන්ද සම්බන්ධයි. රජයේ නීතිපතිවරයා කියනකොට තමන්ගේ දූර කාලයේ සීමාව තුළ තමන්ට මේ අයට විරුද්ධව නඩු දාන්න බැහැ කියලා තියෙනකොට ඇමරිකාවේ මේ අයට විරුද්ධව නඩු දාලා තියෙනකොට ගරු ඇමතුමනි අපි මේ ආණ්ඩුව දිහා බලාගෙන ඉන්න විපක්ෂයේ මන්ත්‍රීවරු හැටියට ඔබතුමාගේ විරෝධය කෙටි කරන්න අපිට ලොකු කලකිරීමක් ඇති වෙලා තියෙනවා. දැන් මේ මහමොලකරු සම්බන්ධයෙන් මහත්මගේ කතාවේ සමහර දේවල් කිව්වා. කරුණාකරලා එපන හොයලා බලන්න. විශේෂයෙන්ම ඉස්රේලියානු බුද්ධි සේවාව මේ පිටිපස්ස හිටියාද කියන එක පිළිබඳව සාධක තියෙනවා. ඒක මේ ජනාධිපති කොමිසම් වාර්තාවෙනුත් තියෙනවා. මේ කතා කරන සියලු දෙනාම යහපාලන රජයේ හිටපු මන්ත්‍රීවරු ඇමතිවරු යහපාලන රජයේ මේ සහරාන්ව 2018 දී අත්අඩංගුවට ගන්න කියලා රාජ්‍ය බුද්ධි අංශය කියනකොටත් කිසිම අධ්‍යාපනයක් ගත්තේ නැහැ. ගත්තනම් මේ කිසි දෙයක් වෙන්නේ නැහැ. ඒකනම් මේ සියලු දෙනාම ඒ ප්‍රහාරයට වග කියන්න ඕනේ. අපි අරන් තියෙන්නේ සහරාන්ට විරුද්ධව විවෘත වරෙන්තුව මෙතුමන්ලාගෙන් පස්සේ නැවැත්තුවා. ගෝතමුන්නාන්සලා ආවෙන් පස්සේ අත්අඩංගුවේ හිටපු කාණ්ඩායම් බාර දුන්නා. තමුන්නාන්සලා මේක වෙන තැනකට ගෙනියන්නේ. ගරු කතානායකතුමී ඉක්මනින් නඩු පැවරුවා නම් මේගොල්ලෝ වෙනුවෙන් පෙනී සිටින ඉතාම දක්ෂ නීතිඥවරු ඒතකොට නීතියේ හිඩස් වලින් ඔවුන්ට ගැලවිලා යන්න පුළුවන්. ඒක නිසා තමයි හැම හිඩසක්ම පියවන්න තමයි මේ සම්පූර්ණයෙන්ම මේ ප්‍රමාදයක් සිදු වෙනවා නම් වෙන්නේ. මේ අතර පාස්කු ප්‍රහාර මාලාවට අදාළව ප්‍රශ්න කිරීම සඳහා රහස් පොලිසිය අත්අඩංගුවට ගෙන සිටි හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා හදිසි අසනීප තත්වයකට ලක්වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ දියවැඩියා රෝගී තත්වය උත්සන්න වීම හේතුවෙන් ඔහු මෙලෙස රෝහල්ගත කෙරුණු බවයි. කුරිරු ත්‍රස්තවාදයේ පරදා යුද විද්‍යාග්‍රහණය අත්කරගෙන ඊයේ දිනට වසර 12ක් සම්පූර්ණ වුණා. ඒ නිසාම රටේ නිදහස් නිවහල් බව උදෙසා උරදුන් විරෝධාර රණවිරුවෙක් හොයාගෙන අපි ගියේ අත්තිඩිය මිහිඳු සෙත් මැදුරට. මේ එන්නේ කෝප්‍රල් ප්‍රනාන්දු. අද රණක්ෂිතයටපත් රණවිරුවෙක්. පුංචි කාලේ ඉඳලම කෝප්‍රල් ප්‍රනාන්දු පෙම්බැන්දේ යුද හමුදාවට. ඒ සිහිනය ඉටුනේ 2008 වසරේ පෙබරවාරි මාසේ 15 වෙනිදා. එතැන් සිට ඔහු අභීත සොල්දාදුවෙක් විදියට රට වෙනුවෙන් සටන් කළා. දිනය 2009 වසරේ මාර්තු මස 3 වෙනිදා. කෝප්‍රල් ප්‍රනාන්දුට අමතක නොවන දවසක්. මම 2009 ඉදිරි ආරක්ෂක වළල්ලෙන් ඉදිරියට යෑමෙන් සිටියේදී සතුරන්ට ප්‍රහාරයක් දියත් කරාට පස්සේ සතුරා විසින් මට ප්‍රතිප්‍රහාරයක් එල්ල කරා. මාව ගන්න මගේ ළඟ හිටපු මගේ සහෝදර සොල්දාදුන් දෙදෙනෙක්ම ඒ ආවා. අවසානයේ ඒ දෙදෙනාටත් එතරම් ජීවිතස්සයටපත් වුණා. ඒ බියකරු සිහිනයන් දැන් දුරු වී ගිහින් කෝප්‍රල් ප්‍රනාන්දු අද මේ විදියට රණක්ෂිතයට පත් වුණත් ඔහුගේ ළඟ අද සතුට දෝරේ ගලන්න හැමදේම ළඟට ඇවිත්. මගේ බිරිඳ සඳුනි දිසානායක කියලා මට එක දරුවෙක් ඉන්නවා. අපි දෙන්න හොඳ බෞද්ධීතයක් ගත කරනවා. අපේ යුද හමුදාව ලෝකයේ ප්‍රසිද්ධ මානුෂීය හමුදාවක් විදියට අද කෝප්‍රල් ප්‍රනාන්දුටත් ඒ මානුෂීය බව රැකදෙන්න යුද හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතාගේ නායකත්වයෙන් පියවර අරන්. ඒ නිසයි ඔහුට ඔහුගේ සහෝදරයාගේ අතහිත අද මේ විදියට ලැබෙන්නේ. ඒ සහෝදරයාත් යුද්ධ හමුදාවේ සාජන්වරයෙක්. මේ කෘතවේදීත්වයට කෝප්‍රල් ප්‍රනාන්දුට ඇත්තේ අප්‍රමාණ සතුටක්. අපි ස්වර්ණවාහිනිය මේ විජයග්‍රහණයට වසර 12ක් සපිරෙන මොහොතේ ඔබ සොයාගෙන ආවා. ඒ ගැනත් යමක් කියන්නට ඇති. ස්වර්ණවාහිනී ආයතනය අපිව බලන්න ඇවිල්ලා මේ වගේ කතා කරනවා. ඒ ගැන අපිට ගොඩාක් සතුටුයි ආඩම්බරයි. මේ අතර 30 වසරක ශාපලත් යුද්ධය නිමා කිරීමේ සටනේදී රටදෑ වෙනුවෙන් දිවිපිදූ විරෝධාර රණවිරුවන් සිහිපත් කෙරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය අද ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. මෙම සැමරුම් උත්සවය අද පසරු 4:30ට ආරම්භ වන්නේ බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකය අසලදී. මෙම සැමරුම අද සවස 4:30ට ස්වර්ණවාහිනියෙන් සජීවීව විකාශය කිරීමට නියමිතයි. දැන් කෙටි විරාමයක්. යළිත් අවධානය දේශීය පුවත් වෙත.
වැලිගම කපුවත්ත ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ වැඩ විසූ 89 හැවිරිදි හිමි නමක් පිරිසක් විසින් පහර දී ඝාතනය කර තිබෙනවා. විහාරස්ථානයේ අසලින් ගලා බසින ඇලමාර්ගයේ මාළු අල්ලමින් සිටි තරුණයෙකුට එහි ආදීනව පෙන්වා දීම සම්බන්ධයෙන් උරණ වී තවත් පිරිසක් සමග එක්ව මෙම පහර දීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. වැලිගම කපුවත්ත ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී හිමියන්ව වැඩවිසූ පූජ්‍ය තිත්තගල්ලේ දේවානන්ද හිමියන්ට මැරෙන් පිරිසක් පොළුවලින් පහර දී තිබුණේ ඉකුත් මස 29 වනදායි. විහාරස්ථානයේ අසලින් ගලා බසින ඇලමාර්ගයේ මාළු ඇල්ලීමේ නිරතව සිටි තරුණයෙකුට අවවාදයක් ලබා දීමෙන් පසු උරණ වූ එම තරුණයා පසුව තවත් 5 දෙනෙකු සමග පැමිණ සංඝවාසයේ වැඩ සිටි හිමියන් ඉන් ඉවතට ඇදගෙන විත් පොළුවලින් පහර දී තිබෙනවා. බරපතල තුවාල ලබා සිටි උන්වහන්සේ මාතර මහරුවලට ඇතුළත් කර දින 10ක් පමණ ප්‍රතිකාර ලබමින් සිටියේදී ඉකුත් 15 වෙනිදා අපවත් වුණා. මෙවැනි ක්‍රියාවන් මින් ඉදිරියට සිදු නොවෙන්නට වගකීම් යුතු සියලු අංශ මේවට වක් කියලා ඒ අවශ්‍ය නිසි දඬුවම ලබා දීමට කටයුතු කරන්නට ඒ සමගම ප්‍රදේශවාසීන්ගෙන් අපි ඉල්ලා සිටිනවා සාමය ආරක්ෂා කරමින් මේ කටයුතු කරන්නට සියලු දෙනා කටයුතු කරන්නට කියන එකත් මෙම පහරදීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලින් 8 දෙනෙකු මේ වන විට වැලිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වයස අවුරුදු 19ත් 24ත් අතර වයසේ පසුවන්නන් බව අප වාර්තාකරු පැවසුවා. හිස කඳින් වෙන් කළ තරුණයෙකුගේ මලසුරක් ඇහැලියගොඩ මින්නාන ප්‍රදේශයේ තිබී හමු වී තිබෙනවා. පසුව සිදු කළ විමර්ශනවලදී අදාළ තරුණයාගේ හිස පොලිසියෙන් සොයාගෙන ඇත්තේ ඊට මීටර 100ක් පමණ දුරින් පිහිටි ප්‍රදේශයකදී. හිස කඳින් වෙන් කළ පුද්ගලයෙකුගේ සිරුරක් ඇහැලියගොඩ මින්නාන ප්‍රදේශයේ මහමග දමා ගොස් ඇති බවට ඊයේ රාත්‍රියේ ඇහැලියගොඩ පොලිසියට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව සිද්ධිය වූ ස්ථානයට ඊයේ රාත්‍රියේම පැමිණි පොලිසිය විමර්ශන ආරම්භ කළා. කෙසේ වෙතත් අදාළ පුද්ගලයාගේ සිරුර හමු වූ ස්ථානයෙන් මීටර් 100ක් පමණ දුරින් පිහිටි ස්ථානයකදී ඔහුගේ හිස සොයා ගැනීමට පොලිසිය සමත් වුණා. ඝාතකයින් විසින් ඔහුගේ හිස කඳින් වෙන් කර පොලිතින් නුරයක දමා මෙලෙස දමා ගොස් තිබුණා. වැඩිදුර පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඝාතනයට ලක් වූ පුද්ගලයා විස්සාවෙල්ල ගලපිටමඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයෙකු බවයි. ඔහු මීට වසර 1.5කට පමණ පෙර පුද්ගලයෙකුගේ ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබුවෙක් වන අතර ඒ සම්බන්ධයෙන් අවිස්සාවෙල්ල අධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් පැවතුණා. මීට අදාළ ඝාතකයින් අත්අඩංගුවට ගැනීම සඳහා ඇහැලියගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකු ගමන්ගත් යතුරු පැදියක් කහතුඩුව ප්‍රදේශයේදී අනතුරකට ලක්ව තිබෙනවා. එම අනතුරින් එක් යුද හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් සෙබළාද බරපතල තත්ත්වයෙන් රෝහල් ගත කෙරුණා. ඊයේ පස්වරුවේ යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු ගමන් ගනිමින් සිටි යතුරු පැදියක් කහතුඩුව කෝරලිම ප්‍රදේශයේදී දුරකථන කණුවක සහ මාර්ග සංඥා කණුවක ගැටීමෙන් අනතුරකට ලක්ව තිබෙනවා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පනාගොඩ යුද හමුදා කඳවුරේ ඉංජිනේරු බලකායට අනුයුක්තව සිටි යුද හමුදා සෙබළුන් දෙදෙනෙක්. ප්‍රදේශවාසීන් එක්ව යුද හමුදා සෙබළුන් දෙදෙනා වෑතර දිසා රෝහලට රැගෙන යාමට කටයුතු කර ඇති අතර බරපතල තත්ත්වයේ සිටි යතුරු පැදිය පැද්ද වූ යුද හමුදා සෙබළා අතර මගදීම ජීවිතක්ෂයට පත්වී තිබුණා. ජීවිතක්ෂයට පත්ව ඇති 23 හැවිරිදි යුද හමුදා සෙබළා මොරොන්තට ගොඩිගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. යතුරු පැදියේ පසුපස ගමන්ගත් සෙබලාද මේ වන විට බරපතල තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර කැබ් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරක CCTV දර්ශන මෙලෙස සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණා. කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීමට රජයගත් තීරණයන් සමග ඇතැම් සමාගම් ගොවි ජනතාව සූරා කෑමට පෙළඹී සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක් සිදු කළා. මේ අතර රසායනික පොහොර නොමැති කමින් හාලියල එළවලු ගොවීන් දැඩි අසීරුතාවයකට පත්වී සිටිනවා. හාලියල කුරුකුදේගම ගොවීන් මෙවර වගා කළ එළවලු අස්වැන්න නෙලා ගන්නා කාලයයි මේ. නමුත් ඔවුන් පෙන්වා දෙන්නේ රසායනික පොහොර නොමැති කමින් ඔවුන්ගේ අස්වැන්න විනාශයට ගොස් ඇති බවයි. වගාවේ තනිකරම පණුව වෙලා මේකට අනිවාර්යෙන් කෘමිනාශක ඉසින්නම ඕනේ. කෘමිනාශක නැත්තම් මේ බලන්න ගෝව ගහ ගෙඩි වීගෙන එන කාලේ. මෙන්න බලන්න පණුව ටික. පණුව අතර අරගෙන පෙන්වන්න පුළුවන් මහත්තයෝ. මෙලෙස හාලියල කුරුකුදේගම අක්කර 700කට වැඩි ප්‍රමාණයක එළවලු වගා කර තිබෙනවා. මේ එළවලු වගා කර ඇත්තේ කාබනික පොහොර යොදා බවයි ඔවුන් පවසන්නේ. අපි මේක වගා කරලා තියෙන්නේ කොම්පෝස්ට් දාලා කුකුල් පොර දාලා ගොම දාලා. අපි කොම්පෝස්ට් පොර වලට විරුද්ධ නැහැ. කොම්පෝස්ට් පොර වලින්ම මේ භෝගයක් ගොඩනගන්න බෑ. පොරමිටියක් අයිඩෙන්ටිටියට රට පොරමිටියක් ගන්න ක්‍රමයක් සකසලා දුන්නා නම් වඩාත් හොඳයි. කෙසේ වෙතත් අවසානයේ ඵලදාව ලබා ගැනීමට රසායනික පොහොර භාවිත කිරීම අත්‍යවශ්‍ය බවත් ඔවුන් පෙන්වා දෙනවා.
ඒත් වර්තමානයේ පවතින තත්ත්වයෙන් ඇතැම් වෙළඳුන්ගේ ක්‍රියාකලාපය නිසා Taman අසරණ වී ඇති බවයි ගොවින් මැසිවිලි නගන්නේ. දැන් කළුකඩ මුදල්ල බණ්ඩාරල පෝර හංගකට රුපියල් 2500යි 3000යි කියලා ඒ අවශ්‍ය ප්‍රමාණයට කිලෝ 5මාර තමයි දෙන්නේ. දැන් වෙලා තියෙන්නේ පෝර ටික තේරම ගොවි මුදල්ලා ටික ගෙනියලා අහිංසක ගොවියන්ට පෝර මිටියක් ගන්න විදිහක් ක්‍රමයක් නැහැ. මේ අතර පවතින වාතාවරණය හමුවේ ඇතැම් සමාගම් සහ කූට වෙළඳුන් ගොවි ජනතාව ගසා කෑමට පෙළඹී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මේ වෙනකොට ගොවියා අසරණ කරන්න මේ රටේ සමාගම් හා ඒ සමාගම් වල පහළ මට්ටමේ වැඩ කරන කූට ව්‍යාපාරික උත්සාහ කරනවා. වෙනද මේක රුපියල් 2100ට තමයි කඩේ විකුණන්නේ. දැන් අද මිල රුපියල් 3400යි. පාරිභෝගික අධිකාරියට මේක කිව්වම ගිහිල්ලා අල්ලන්න පුළුවන් කමක් නැහැ. මේ බෝතලේ මිල ගහලා තියෙනවා රුපියල් 3365යි කියලා. හැබැයි 3365ක අපේ ගොවින්ට දුන්නේ එදා 2100ට. දැන් මේ කාලේ මේ ප්‍රයෝජනය අරගෙන අයුතු ලාභ මේ සමාගම් ලබනවා. ඒ වගේම මේකට ආයුල්කාර ඒ අදාළ නියෝජිතවරයෝ ගම්වල ඉන්න ඒ අයත් මේ අලුත් ප්‍රයෝජනය එනිසා ගොවියා අසරණ කරන්න උත්සාහ කරලා තියෙනවා. මේ විදියට පෝරත් එහෙමයි. රුපියල් 1500යි ආණ්ඩුවේ මිල. හැබැයි කඩේ විකුණන්නේ රුපියල් 3000. මේ කූට ව්‍යාපාරිකයන්ගෙන් මේ රට බේරගෙන මේ රටේ ජනතාවට අවශ්‍ය සහන සලර දෙන්න රජයේ වගකීම් ඉෂ්ට කරන අවශ්‍ය වැඩපිළිවෙල අපි හදන්න ඕනේ. ඔබ නැවතත් ලයිව් ඇට් 12 සමගින් තලාව සහ විලච්ඡය ප්‍රදේශවල ගම්මානවලට වනාලි ගම් වැදීම නිසා ගම්වාසීන් දැඩි ලෙස අසීරුතාවයට පත්ව සිටිනවා. ප්‍රදේශයේ වගාබිම්ද වනාලි විසින් විනාශ කර ඇති අතර නිවාසවලටද හානි කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. මේ දිනවල අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව සහ විලච්ඡය යන ප්‍රදේශවල දැකිය හැකි සුලභ දසුනක් මේ. ගම්මානවලට කඩාවදින මෙම අලිරංචුව නිසා ගම්වාසීන් දැඩි ලෙස අසීරුතාවයට පත්වී සිටිනවා. වනාලි විසින් ඔවුන්ගේ නිවාස කඩා බිඳ දමා ඇති ආකාරයයි මේ. වනාලි ඇවදින් පොල්ගත් කීපයක්ම විනාශ කරලා ඒ ඇවදින් අනින් ගන්න ඉතින් ඇවදින් ගේ කඩලා වීමිට දෙකක් තිබෙලිය තිබ්බා වීමිට දෙකක් බීලා ගේ කඩාගෙන විනාශ කරගෙන ගියා. දැන් පිටිපස්සේ වහලේ සම්පූර්ණ මේ වහලේ ඔක්කොම ඉස්සර පළේ කරලා දැම්මා. අර විනාඩි 10ක් විතර වගේ හිටියනම් අපි 4 දෙනෙකුත් එක්ක මරලා දාලා යනවා. පොල් වට්ටක්කා ඇතුළු වගාබිම් වනාලි විනාශ කර දමා තිබෙන්නේ මෙලෙසින්. මේ ගොවිතැන් කටයුතු කරාට අපිට හරියට ආදායම ගන්න බැරි වෙනවා. මොකද අලි ඇවිල්ලා ගොඩක් මේ ගොවිතැන් කරනවා විනාශ කරනවා. අලි ඉතින් රෑ වෙනකොට 5 වෙනකොට අලි ගමට එනවා. වෙල්ලියායෙන් ඇවිල්ලා ඔය ගොවිතැන් කරත් නෙවත් පොඩි කරගෙන ඇවිල්ලා ඉතින් ගමේ තියෙන පොල් කාසන් කොස් ගස් ටික ඔක්කොම කාලා ඔක්කොම යනවා. ඉතින් රෑ වෙනකොට එළියට බහින්න බෑ අලි. හදිස්සියක් කළා ස්පිරිතාලයකට යන්න බෑ. හරි බයෙන් තමයි ජීවත් වෙන්නේ. කොයි වෙලාවෙත් කවුරු හරි ගහලා මරයිද ඒවා කියන්න බෑ. ඉතින් හරි අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. අපෙත් වතු වල හැම දෙයක්ම කනවා. රැයට නිදා ගන්නත් නෑ. හවස් වෙච්ච වෙලේ ඉඳන් හැම පැත්තෙම එනවා ඉතින්. තවමත් නිසි විසඳුමක් නොලැබුණු මෙම වනාලි තර්ජනයට විසඳුමක් ලබා දෙන ලෙසයි ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. අදාළ බලධාරී ඉස්සල්ලා නම් කිව්වා අලි මිනිස් ගැටුමට එතනින් පස්සේ විසඳුමක් දෙනවා කියලා. ඉතින් අද වෙනතුරු කිසිම විසඳුමක් නැහැ. ඒ වගා කරන අපිට සිවිල් ආරක්ෂක නිලධාරි වැඩි කරලා වනජීවක නිලධාරි වැඩි කරලා මේ අපේ වගාවන් ටික ආරක්ෂා කරලා දෙන විදිහට මේ විදුලි වැටන් හරි ගස්සලා දෙන්න කියන ඉල්ලීම තමයි අපි අදාළ බලධාරීන්ට කියන්නේ. මේ අතර මින්නේරිය ජාතික වනෝද්‍යානයේ කිරියොය ප්‍රදේශයේ සැරිසරන මින්නේරිය තනි දලයා නම් ඇතා ඉදිරිපස පාදයකට වෙඩි වැදීම නිසා ඉතා අසාධ්‍ය තත්වයෙන් පසුවනවා. සත්වයාට ප්‍රතිකාර කිරීමේ කටයුතු ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ සමීර කලිඟු ආරච්චි සහ දිනෝෂාද සිල්වා යන පශු වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් මෙලෙස සිදු වුණා. වසර ගණනාවකින් අනතුරුව යළි ඇවිලුණු ඊශ්‍රායල පලස්තීන ගැටුම් තවදුරටත් ප්‍රචණ්ඩ මුහුණුවරක් ගෙන තිබෙනවා. මේ ගැටුම් නිසා 220 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 1500කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි විදේශ මාධ්‍ය පවසන්නේ. දැන් ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය හෙට සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිත අතර තරඟ වැදීමට නියමිතව සිටි එක් පාර්ශවයක් ඊයේ නිල වශයෙන් ඉවත් වුණා. ඒ සභාපති තනතුර සඳහා තරඟ වැදුණු කේ මතිවානන්, උප සභාපති දුරයට තරඟ වැදුණු හිටපු ටෙස්ට් නායක බන්දුල වර්ණපුර සහ ලේකම් තනතුරට තරඟ වැදුණු නිශාන්ත රණතුංගයි. බයනු හෙට පෙරවරුවේ පැවැත්වෙන නිලවරණයට අනෙක් පාර්ශවයෙන් ඉදිරිපත් ඇත්තේ සභාපති දුරයට හිටපු සභාපති ශම්මි සිල්වා මහතාත්, ජයන්ත ධර්මදාස සහ රවින් වික්‍රමරත්න මහතා උප සභාපති තනතුර සඳහාත්, ලේකම් තනතුර සඳහා මොහන්ද සිල්වා මහතාත් සහ බහණ්ඩාගාරික තනතුර සඳහා ලසන්ත වික්‍රමසිංහ එක්ව සිටිනවා. එසමගින් ලයිව් ඇට් වේල අදට අවසන්. ඔබට සුබ දවසක්.